බලේ ඉන්නකොට ඔබ පේන්නේ නෑ. ඉතින් බලේ ඉන්නකොට පේනවා. මොකද දයාසිරිලත් බලේ හිටියා. ආණ්ඩු පක්ෂයට උනත් බලයක් නැහැ. මේ තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න බොහොම දාම සුළු 11ක්. කවුද එච්චර ප්‍රබලයි? ජනාධිපතිවරයා, ඊළඟට අග්‍රාමාත්‍යවරයා, ඊළඟට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා. අනිත් අය මායිම් කරන්නේ නැද්ද? හයිය තියෙන අය ගිහිල්ලා විරුද්ධ වුණාම ඌව කැපිල්ලට ලක් වෙනවා. මාත්‍යංශයට මුදල් දෙන්නේ නැතුව ඉන්නවා. ඇති වෙච්ච තත්ත්වෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රබල වගකියුත්තෙක් නෙමෙයි. අපිත් වගකීම් බාර ගන්නවා. කොතනද රටට වැරදුනේ? රටට වැරදුන තැන 20ට අත උස්සනවා. ලැජ්ජාවක් හිතුනේ නැද්ද? 19 වෙනි සංශෝධනය ගෙනාපු කෙනා විදියට එතකොට ඇවිල්ලා අත උස්සන්න බෑනේ අත කතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවත් එක්ක හැම වෙලාවෙම ඩීල් එකක් දානවා වගේ කියලා මිනිස්සුන්ට හිතෙනවා. සම්පූර්ණ බොරුවක් ඒක. ඉතින් ජනාධිපතිතුමා කැඳවීමක් කළා තියෙනවා නේද සාකච්ඡාවකට? සාකච්ඡාවට යනවා නම් අවම සදාචාරයක් තියෙන්න ඕනේ අඩුම තරමේ එවැනි තත්ත්වයක් නොකර ඉන්න. ජනාධිපතිතුමා බැලුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විටින් විට රවට්ටලා. ඔව් එතුමා ගැන තිබිච්ච විශ්වාසය අපෙන් ගිලිලා තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා ඔහු හොරකම් කරේ නැහැ කියන කාරණේ මට කියන්න පුළුවන්. වැරදි කියන ගමන් සුදුමුත් ගන්නවද? සුදුනේ මිනිහෙක් හොඳ කියන්නේ නරක කියන්නේ මම නම් බය වෙන්නේ නැහැ. ඔහු වටේ ඉන්න අය හොරකම් කරා. ඒකයි බූරුව ගැහුවත් අරගලේ ඉන්න අය කිව්වේ ඒක නෙමෙයි. ගෝටා ගෝ හෝම් කියලා. අරගලේ සරම් පාටේ කොයිතරම් ශක්තිමත් වුණත් මේක කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ තියෙනවා. එකක් තමයි ඔහු ඉල්ලාස්සුයි. ඔහු එසේ නොකරනවා නම් මොකද? එතකොට තමයි ඊළඟට පාර්ලිමේන්තුවේ තියෙන බලය. ඔහුට විරුද්ධව දෝෂාභියෝගය. ඔහු කැමති උනේ නැත්නම් ජනමත විචාරණයක් තියන්න මොකද වෙන්නේ? ගෝටා ගෝ හෝම් කියලා එළිය කිව්වට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ මෙතන. ඔබ ඔය ෆොටෝ හිටියනම් මොකද කරන්නේ? බොරුවට එළිය ගිහිල්ලා කෑ ගහවට වැඩක් නැහැ. ජනාධිපතිකම අහෝසි කරමු කියලා කතා කරලා සටන් පාටයක් කිව්වට වැඩක් නැහැ. ජනාධිපතිකම මේ වෙලාවේ අහෝසි කරොත් අරුබුද දෙකක් තියෙනවා. ඒ දෙක කරන්නේ නැතුව ජනාධිපතිකම අහෝසි කරන්න බෑ. ඔය මොන කයිය ගැව්වා. සජිබේ අපිත් එක්ක කරපු සාකච්ඡාවල ඇත්තටම ඉතාම හොඳ තැනකට ඒගොල්ලෝ ආවා. ජයිපේ හිටියේ ඇත්තටම ජනාධිපතිවරයා ගෙදර ගියයින් පස්සේ හදන ඕනම සර්වකාලීන ආණ්ඩුවකට නැත්නම් සර්වපාක්ෂික ආණ්ඩුවට උන් එකතු වෙන්න සූදානම්. මේ TN එකත් එකට එන්න ඕනේ. මොකද එළිය ගිහිල්ලා විවේචනය කරන්න බෑ මේක. මොකද මේක අපේ පුද්ගලික ආණ්ඩුවක් නෙමෙයි. මොන ආණ්ඩුවක් හදන්නත් මහින්ද රාජපක්ෂ මහත්මයා වර්තමාන අග්‍රාමාත්‍යවරයා දුරෙන් ඉවත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඔහු කියනවා මම ඉවත් වෙන්නේ නැහැ කියලා. ඔව් ඉවත් වෙන්නේ නැත්නම් ඉතින් තව මේ අරගලේ ඉස්සරහට යයි. හෙට අනිද්දා සමස්ත මුළු රටම ගිහලා වැඩ වාර්ජනයට යන්න පුළුවන්. ඒකේ වක්කීම් මහින්ද රාජපක්ෂ මහත්මයා බාර ගන්නවා. අගමැතිතුමාව තියා ගැනීම සඳහා අවශ්‍ය වෙලා දිනවා වටේ ඉන්න හොරු කීප දෙනෙකුට. ඔහු කියනවා අන්තර්කාලීන ආණ්ඩුවෙත් අගමැති මමයි කියලා. එහෙම වෙන්න නම් ඉතින් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න ඕනේ නැහැ. අපි කියලා තියෙන රාජපක්ෂලා නැති, ගෝඨාභය රාජපක්ෂත් නැති හරණ. මේ වෙලාවේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න ආණ්ඩු බලයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. දැන් ඔය පරණත දයාසිරි ජයසේකර දැන් අර සින්දු එහෙම කියන්නේ නැද්ද? ඒක මගේ ජීවිතේ කොටස. මොකද්ද මේ දවස්වල ආස සින්දු? මේක ගැන සින්දුවක් කියන්න නම් දුන්නේ. කාලෙකින් ඇහුවේ නැහැ ඔබේ හණින් සින්දුව. අන්ද පානේ වැහි අඳුරේ අත්පටලා යමු ආයේ අත්පටලා යමු ආයේ ඊළඟ ඡන්දෙදි කායකද අත්පටලා යන්න? 10 questions. අයිබෝවන් මේ 10 questions වැඩසටහන අපි අද අපේ වැඩසටහනට එකතු කරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයා. අයිබෝවන්. අයිබෝවන්. අරගලයේද මේ දවස්වල? අරගලය නිමා කරන්නේ කොහොමද කියලා දෙකටම වැඩ කටයුතු කරනවා. මම කියන්නේ දේශපාලන පක්ෂත් එක්තරා අරගලයක ඉන්නා වගේ අපිට පේන්නේ. ඒකයි ඇහුවේ අරගලයේද කියලා. ඔව් ඇත්තටම මම හිතන්නේ අපි එක එක්කිනා පරයන්න දේශපාලනය කරන වෙනම කාරණයක්. නමුත් මම නම් හැම වෙලෙම කල්පනා කරන්නේ ජනතා අරගලයක් යන වෙලාවක දේශපාලන පක්ෂ විදියට අපි ටිකක් ඊට වඩා ඉහළින් කල්පනා කළ යුතුයි කියලා මේක සමනය කරගන්න. මිනිසුන්ට අද අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්තටම මේ ප්‍රශ්නෙට කොහොම හරි විසඳුමක් ලැබෙයි කියන ප්‍රශ්නේ තමයි හැම කෙනෙක්ගේම මොංග තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව මේ අරගලයෙන් පමණක් විසඳුම් ලැබෙන්නේ නැහැ කියන එක අපිට බොහොම පැහැදිලි. දවස ගානේ ගෑස් මිල ඉහළ යනවා, තෙල් මිල ඉහළ යනවා. ඒ අරගලේ එළිය තිබුණයි කියලා බඩු මිල අඩු කරයි කියලා අඩු කරන්න කියලා බැනර් ඉස්සුවට මෙහි අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒකට වෙන දේශපාලන විසඳුමක් තිබිය යුතුයි. ඒක තමයි අපි කල්පනා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි මුලින් ඉඳලම මේක කිව්වා. ජනාධිපතිතුමාත් එක්ක තිබිච්ච සාකච්ඡා කීපයක අපි ඉස්සෙල්ලාම මතු කරා මේ සර්වපාක්ෂික එකමුතුව ගැන ඊළඟට සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අද එතෙන්ට ජනාධිපතිතුමාත් තල්ලු වෙලා තියෙනවා. මම හිතන්නේ ඊටාම ඉක්මනින් මේ අරගලයටත් නිමාවක් දීලා ජනතාවටත් නිවැරදි විසඳුමක් ගේන්න තමයි අපි කතා කළ යුත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙනෙහිලිකම් වෙනවා කියලා විටින් විට කිව්වනේ අරගලයට කලින්ම. ඔව් ඇත්තටම ඒවා කතා අපි අවසානයේදී විච සාකච්ඡාවේ ජනපතිතුමාත් එක්ක අපි කිව්වා මේ ආවේ අපිට ඕන කෙනෙහිලිකම් ගැන කතා කරන්න මේක දැන් ඉවරයි.
දැන් නැවත ඔබතුමාට ඒවා හදන්නත් බෑ. ඉතින් ඒක නිසා අපිට දැන් තියෙන්නේ රට පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිද්ධ වුණ කෙනෙහිලිකම් මේ ප්‍රශ්න ඒවා තවදුරටත් පක්ෂයේ ඒවා අමතක කළා දාන්න. මොකද හේතුව ඊට වඩා ප්‍රශ්න රට ඇතුලේ තියෙනවා. අනේ කාරණේ නිසා. දැන් ඔබ එකඟද අරගල භූමියෙන් නැගෙන හඬට? මම එකඟයි. එකඟයි. හැබැයි ඒ අරගල භූමිය තුල අපි කියන්නේ නායකත්වයක් නැති එකේ ප්‍රශ්නයක් තියෙනවා. 1. දේශපාලඥයෙක් කියලා අමතක කරලා මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුරවැසියෙක් විදියට. පුරවැසියෙක් විදියට ඔබ මේ රට ගැන රටේ මිනිස්සු පත්වලා තියෙන තත්ත්වය ගැන දුකක් නැද්ද? පැහැදිලි දුකක් තියෙනවා. ඇත්තටම මේ රට මෙතෙන්ට පත් වුණේ ඇයි කියන කාරණය ගැන අපි හැම කෙනාටම ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඒක පුරවැසියෙක් ලෙස මම ප්‍රශ්න කරනවා වගේම දේශපාලඥයෙක් විදිහට අනෙක් පැත්තෙන් අපිට ආපහු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේකට දේශපාලඥයෝ විතරක් වක් කියන්න ඕනද කියලා. ඉතින් මම හිතන්නේ ඇත්තටම මේ සිද්ධ වුණ කාර්ය අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රමානුකූලව ඇති වුණ තත්ත්වයක්. අපි අත වශයෙන් කතා කරොත් 2004ට පෙර ආතුව මේ තත්ත්වය යම් පමණකට මේ අඩු වැඩි වශයෙන් තිබිලා 2001 ඊටාම නරක තැනකට රට ගිහිල්ලා ඍණ 1.2කට ගිහිල්ලා තමයි තිබුණ තත්ත්වයක් තිබුණේ. හැබැයි අපි ගත්තොත් 2005න් පස්සේ විශාල වෙනස්කම් රාශියක් වෙනවා. ඒ කියන්නේ රටට විශාල ණය ප්‍රමාණයක් අරගන්නවා. අති විශාල දැවැන්ත ණය කන්දරාවක්. 2015 ඉඳලා 2019 වෙනකොට ඊට ඒක තවත් උඩට යනවා. චාර්ට්ස් බැලුවොත් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අවුරුදු ගාණක් අපි නිෂ්පාදන ආර්ථිකයක් නොවීමේ අර්බුදේ තියෙනවා. ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එක නැත්නම් කාර්මීකරණය රට ඇතුලේ සිද්ධ නොවීම තුළ ඇතිලා තියෙන අර්බුදේ. ඊට අමතරව අත වශයෙන් අපේ කුෂ නිෂ්පාදන අපනයනයන් මේවා සියල්ල 130 ගන්නක ඉඳලා කඩා වැටලා අද 108කට විතර මේක කඩා වැටලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේවා මේ සියල්ලම මේ රටේ සිද්ධ වුණ දේවල්. මේවා කාටවත් නොදැක්කා කියලා හිතන්න බෑ. හැම කෙනෙක්ම උගත් බුද්ධිමත් කියලා කියන්නත් බෑ. නමුත් අපි පුරවැසියෝ ලෙස අපි හැම විටම ආණ්ඩු පත් කිරීමේදී ආණ්ඩු පාලනය කිරීමේදී තව ආණ්ඩු පත් කිරීමේදී අලුත් ජනාධිපතිවරු පත් කිරීමේදී පුරවැසියෝ ලෙස අපි යම් විදියකට නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියන එකයි මම නම් කල්පනා කරන්නේ. බලේ ඉන්නකොට ඔබ පේන්නේ නෑ. ඉතින් බලේ ඉන්නකොට පේනවා. මොකද හේතුව මේ බලේ ඉඳීමේදී ඇත්තටම මම කියන්න කැමතියි. මොකද දයාසිරිලත් බලේ හිටියා. ඔව් මම කියන්නේ ඒ කාලය තුල මේ කැබිනට් මණ්ඩල වලට සිද්ධ වෙලා තියෙන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. මිනිස්සු හැම කෙනාම හිතන්නේ පාර්ලිමේන්තුවේ 225ම වක් කියන්න ඕනේ කියන. හැබැයි ආණ්ඩු පක්ෂේ වුණත් ආණ්ඩු පක්ෂයට වුණත් බලයක් නැහැ මේ තීරණ ගන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න බොහොම ඊටාම සුළු 14ක්. මොකද හේතුව කැබිනට් මණ්ඩලයේ 25ක් හිටියත් ඒ අයට තියෙන හැකියාව යම් තීරණයක් ගන්න ඊටාම අවමයි. මොකද හේතුව ඒක ඇතුලේ තියෙන්නේ යම් නිශ්ශබ්දතාවයක්. මොකද හේතුව ජනාධිපතිවරයා කැබිනට් පේපරයක් ගෙනාවොත් අගමැතිවරයා කැබිනට් පේපරයක් ගෙනාවොත් මුදල් ඇමතිවරයා එකක් ගෙනාවොත් මේ පෞල් පාලනය තුල මම මේ කියන්නේ. ඊට පෙර ආතුව අතරම මම කැබිනට් මණ්ඩලය තුල ඉන්නකොට 2015-2018 කාලය තුල අපි අතරම ඊට වඩා නිදහසක් සාකච්ඡාවක් කවුරුත් පනතක් ගෙනාවා කියලා නැත්නම් කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා කියලා ඒකට අත උස්සන තරම් දීනකමක් අපි අතර තිබුණේ නැහැ. ඒ නිසාම සංවාදයක් තිබුණා. සංවාදයක් තිබුණා. අපි සමහර ඒවා ප්‍රතික්ෂේප කරා. ඉතින් අග්‍රාමාත්‍යවරයා කියන ඒවා සාමාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියන ඒවා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ නේ. නමුත් අපි ප්‍රතික්ෂේප කරපු අවස්ථා තිබුණා. විශාල රණ්ඩුවක් ගිහිල්ලා බැනගෙන මේව සිද්ධ වුණ අවස්ථා තිබුණා. ඉතින් මම කියන්නේ මේ කාල වකවානුව තුළ ඇත්ත වශයෙන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ ආධිපත්‍යය නැත්නම් දෙතුන් දෙනෙක්ගේ ආධිපත්‍යය මේ කැබිනට් මණ්ඩලයට ඒම තමයි මේ අර්බුදයට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ අර්බුදය තුළ අපි දකින්නේ ඇත්ත වශයෙන් සිද්ධ වුණ ක්‍රියාදාමය තුළ. කවුද එච්චර ප්‍රබල අය? නෑ ඒක පැත්තකින් ජනාධිපතිවරයා ඊළඟට අග්‍රාමාත්‍යවරයා ඊළඟට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා මේ තුන් දෙනා තුළ තිබුණ බලය කොයිතරම් ප්‍රමාණාත්මකද කියනවා නම් අනිත් අය මං හිතන්නේ ඒවා ප්‍රශ්න නොනගන තැනකට පත් වෙලා තිබුණා. මායිම් කරන්නේ නැද්ද? අනිත් අය මායිම් කරන්නේ නැද්ද? නෑ ඒක තමයි මං කිව්වේ. මායිම් කරන්නේ නැහැ කියන එක අදහස් කරේ ඒ අයව බුල්ඩෝස් කරලා තමන්ගේ මතය ඉදිරිපත් කරන. දැන් උදාහරණයක් ගත්තොත් ඔය නිව් ෆෝර්ට්‍රස් ගිවිසුම ඒක ගෙනල්ලා ඒක දැකලත් නැහැ කැබිනට් අමාත්‍යරු කියන විදිහට.
කැබිනට් ගෙනල්ලත් නැහැ. හැබැයි එදා සම්මත වූ වාසිය සලකා ක්‍රියා කරන්න කියලා තියෙනවා. එතකොට ඉතින් කෝ සංවාදේ? ඒකට මොකද වුනේ? ඉතින් අන්තිමටම මේ රට පිළිබඳව මේ තීන්දුව ගන්න. ඒගොල්ලෝ පුද්ගලික කාරණා නෙමෙයි. ඒ නිසා ඒ වගේ තීන්දුව තුළ තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඒක නිසා අඩුම තරමේ විමල් දිරවංශ මැතිතුමා ඊළඟට වාසුනායක මැතිතුමා උදේගමන් පිළිමැතිතුමා වගේ අය සමහරවිට අපේ පක්ෂයේ නිමාසිල් වාලමතුමා සහ මහින්ද මැතිතුමාලා සමහර කාරණා ගැන ඉතාම දැඩි ලෙස කතා කරලා තිබුණා. නමුත් වැඩේ වුණේ නැහැ. උන්ට ඕන දේ ක්‍රියාත්මක වුණා. ඒක ප්‍රතිඵලය තමයි මේ අත්විඳින්න තිබෙන්නේ. ඒ කැබිනට්ටුව ඇතුලේ විරුද්ධ වීමට තරම් හයිය තියෙන අය නැද්ද? ඒක තමයි මම කිව්වා මේ කියනවා ඒක හයිය තියෙන අය ගිහිල්ලා විරුද්ධ වුණාම සමහරලාවට ඌව ඔහුගේ පෞරුෂත්වයක ඒක තීරණය වෙන්නේ. ඔහුව කැපිල්ලට ලක් වෙන්න පුළුවන්. සමහරලාට ඔහුගේ අමාත්‍යාංශයට මුදල් දෙන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ තැනකට මේක තල්ලු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක නෙමෙයි කල්පනා කළ යුත්තේ. 2. මේ ඇතිවෙච්ච තත්ත්වෙට ඔය ඔබ කියන තත්ත්වෙට අර්බුදවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රබල වගකියුත්තෙක් නෙමෙයිද? අපිත් වගකීම බාර ගන්න ඕනේ. ඒක වගකීම බාර ගන්න තු නිකන් ඉන්න බෑ. අපිත් ආණ්ඩුව වැඩ කරපුවානේ. ඒ වගේම ආණ්ඩු ගන්නවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියානේ. අපේනේ ජනාධිපතිවරු හිටියේම නා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකෙන් ගැලවෙන්න බෑ. මම මේ අහන්නේ මේ ප්‍රශ්නේ තව ටිකක් පැහැදිලි කරලා දුන්නොත් ඔබට දැන් දින 52 වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබේ නායකතුමා ඒතර ඔබ පක්ෂයේ එකඟතාවය ඇතුව මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනා කරනවා අගමැතිකම් බාර ගන්න ඔවුන්ගේ කණ්ඩායමට ආරාධනා කරනවා ආණ්ඩුවට එන්න කියලා. ඒ හදපු මහජන මතයත් එක්ක නෙමෙයිද මේ අද මේ වෙනි තත්ත්වයක් ඇති වුනේ? ඔව් හැබැයි ඉතින් ඒක සිද්ධ වෙන්නත් කාරණා ගන්නවක් තිබුණානේ. ඒ කියන්නේ ඒ වෙලාවේ 2015 2019 ආණ්ඩුව ගේනකොට එහි ජනාධිපතිවරයා විදියට ආපු මෛත්‍රී ජනාධිපතිතුමා පාලනය කරේ වෙනත් විදියකට වෙනත් පිරිසක්. ඒ කියන්නේ පිටරටවල හිටපු රාජ්‍යයන් ඊළඟට මේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු යම් කණ්ඩායමක්. ඉතින් ඒකනේ එක්සත් ජාතික පක්ෂ සභාපතිතුමා කිව්වේ අපි සිරිසේනගේ රෙදි ගැලෙව්වයි කියලා එළියට අරන් ඇවිල්ලා. ඉතින් ඒ කියන්නේ මේ එකට එකතු වෙලා ආණ්ඩු කරපු කණ්ඩායම නෙමෙයි. ඇයි ඔහුට ඒ වගේ තත්ත්වයක් ඇති කරේ? මොකද එතනින් පස්සේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තීන්දුවක් ගන්නේ මම මේ රේල් පීල වෙනස් කරන්න ඕනේ කියලා. රේල් පීල වෙනස් කරපු එකනේ එතුමා කරේ. ඒක නිසා තමයි එතුමා ගිහිල්ලා හිටපු අග්‍රාමාත්‍යවරයා අයින් කරලා තව අග්‍රාමාත්‍යවරයෙක් ගෙනල්ලා ඉඳවන්නේ. ඉතින් ඒ වෙලාව තුල යම් විදියකට ඒක සාධනීය කාරණයක් වුණාට හරි පීල්ලට වැටලා නැහැ. ආව හරි පීල්ලට වැටලා නැහැ. ඒක තමයි තිබුණු ප්‍රශ්නේ. ඊළඟට එතනින් පස්සේ තිබුණේ මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් හදන වැඩ පිළිලක් නේ. හැබැයි ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තට ගියා. ඊළඟට ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මේ පවුල් බලයත් එක්ක හැදිච්ච ආණ්ඩුවක් වඩපත් උනේ ඒක හරියට ක්‍රියාත්මක වුණේ නැති නිසා. ඒක හරියට ක්‍රියාත්මක වුණා නම් ඊට වැඩිය වෙනස් තැනකට මේක තල්ලු වෙන්නේ. මොකද ඒක පවුල් පාලනයක් නෑ. ජනාධිපතිවරයා මෛත්‍රී ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ඔහුට පවුල් පාලනයක් හදන්න මම හිතන්නේ මෛත්‍රී ජනාධිපතිතුමා ඉඩ දෙයි කියලා. මොකද හේතුව ඔහු එතන ඒ වගේ තත්ත්වයක හිටියේ නෑ. ඔහු ශක්තිමත්ව මේ මතය තුළ පෙනී හිටියා. 3. දැන් ඇත්තටම අපි ආපස්සට හැරිලා ගියොත් ඉතිහාසයට කොතනද රටට වැරදුනේ? රටට වැරදුන තැන ඇත්තටම මං හිතන්නේ අපි 1977 ඇති කරපු විවෘත ආර්ථිකයත් එක තමයි මේක බලන්න තියෙන්නේ. මොකද හේතුව විවෘත ආර්ථිකය අපි ඔහේ විවෘත කිරීම නිසා තමයි මේ රටට ඇති වුණු තත්ත්වය. මොකද හේතුව ලෝකයේ අනෙක් රටවල් විවෘත ආර්ථිකයත් එක තමයි දිනුනලා තියෙන්නේ. අද ඉන්දියාව දිනුනලා තින්නේ යම් විදිහට තිබිච්ච ආවෘත ක්‍රමයෙන් අයින් වෙලා ඔවුන් ඒක විවෘත කිරීම නිසා. හැබැයි ඔවුන් විවෘත කරනකොට ඔවුන් කල්පනා කරා රට ඇතුලේ හැදෙන්න ඕන මොනවද? රටේ කර්මාන්ත දියුණුවක් හදාගන්න. රට ඇතුලේ අපේ බාණ්ඩ නිෂ්පාදනය කරගන්න. අපේ අපනයනයන් වැඩි කරගන්න. අපි පාරිභෝගික ජාතියක් බවට පත් නොවී ඉන්න. අද පාරිභෝගික ජාතියක් බවට පත් වෙලා තියෙන අපිට පිටරටින් එන කැම ටික නැත්නම් අපිට කණ්ඩ බැරි තැනකට පත් වෙලානේ තියෙන්නේ. හැබැයි ඒ ඕපන් ඉකොනොමි එක නැත්නම් විවෘත ආර්ථිකය තුළ අපි අනාගතයක් ගැන නැත්නම් වැඩපිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මම හිතන්නේ. ඒක දිගටම අරගෙන ආවා. ඒක නතර වුණේ නැහැ. එතනින් පස්සේ ණය කන්දරාවක් 2005 ඉඳලා ගත්ත ණය කන්දරාව තමයි මම හිතන්නේ ඔබට මම මේ අදත් චාර්ට්ස් වගේ බලවල හිටියා. මේ වගේ ගානට එනකල් ඇවිල්ලා එතනින් එක දිගට මෙහෙම නගිනවා කන්දක් නගිනවා වගේ අපේ ණය කන්දරාව. එතෙන්ට ආවේ 2005 ඉඳලා ගත්ත ණය ප්‍රමාණය. ඒ කියන්නේ ගත්ත ණය මම කියන්න කැමති 100.05
එකට එකහමාරට දෙකට දුන්න ණය වෙනුවට ගත 106ට 108ට මේ පිටරට ගත්ත මේ කොමර්ෂල් ලෝන්ස් ඒ කියන්නේ වාණිජ ණය මේවා රාජ්‍යයන් එක ගත්තා නම් මේ වැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අද බලපුවාම සියලුම ණයවල සාමාන්‍ය ප්‍රතිශතය 5%යි. එහෙම වෙන්න විදියක් නැහැ රටකට. ඉතින් දැන් හම්බන්තොට වරාය හදන්න ගත්ත එක අරන් තියෙන 106ට දරා ගන්න බෑ. දරා ගන්න බෑ. ඉතින් මේක මේ මෙහෙම ණය කන්දරාවක් ගත්තම තමයි මේ අර්බුදේ එන්නේ. අපිට ඔරොත්තු නොදෙන ණය කන්දරාවක්. දැන් ඔබ කියන්නේ 1977න් පස්සේ ආපු කිසිම රාජ්‍ය නායකයෙක් අනාගත දැක්මක් ඇතුව වැඩ කළා නැහැ කියලාද? මම කියන්නේ ඒක තමයි අපේ රටට ඇති වුණ ප්‍රධාන මාර්ගය. ඇත්තටම 1948 ඉඳලා ගන්න දිවිච්ච පියවරක් මේක. මම අදත් කියන්නේ මේ රටේ ඉන්න සියලුම පක්ෂ එකතු වෙලා අනිවාර්යෙන් එක තැනක ඉඳගෙන දවස් දෙකක් හරි සියලු අනෙක් දේශපාලන පක්ෂ ප්‍රශ්න පැත්තකින් තියලා අඩුම තරමේ දවස් දෙකක් ඉඳගෙන සතියක් ඉඳගත්තත් කමන්නේ මාසයක් ඉඳගත්තත් කමන්නේ තව අවුරුදු 20කට රට කොහාටද යන්නේ කියලා අපි හදා ගන්න ඕන පොදු ප්‍රතිපත්තිය. මේ පොදු ප්‍රතිපත්තිය හදා නොගන්නා තාක් දුරට මේ රට තව තවත් අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. මේ තියෙන ප්‍රශ්නය හෙට උදේ නැත්තම් IMF ණය දීලා හරි තව කවුරු හරි ණය දීලා හරි ණය බේරන්න තව ණය දීලා හරි විසඳ ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒකට ඒ ස්ථිරසාර වැඩපිළිවෙල අවුරුදු 20කට 25කට අපි හදාගෙන එතනින් පස්සේ අපි දැන් වැටලා බිමටත් වැටලා පැදුරනේ ඉන්නේ දැන්. තව වැටෙන දෙයක් නැහැ රටේ මිනිස්සුන්ට. ඉතින් අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත කතාව කියලා. මම ඒක කියන්නේ හදන ආණ්ඩුවක් ඊළඟට කරන්න තියෙන දේ ප්‍රධාන දේ තමයි මේ රටේ මිනිස්සුන්ට ඇත්ත කතාව කියන්නේ. මෙච්චර ආර බොරුනේ කිව්වේ සල්ලි තියෙනවා බය වෙන්න එපා කොහොමද එහෙම වැටලා තින්නේ ආණ්ඩුව වැටලා නැහැ රට වැටලා නැහැ එහෙමනේ කිව්වේ. ඒක බොහොම පැහැදිලිව අපි කියන්නේ ඒක නෙමෙයි තත්ත්වය කියලා. කිව්වට ඒක කිව්වේ නෑනේ ආණ්ඩුව ඇත්තටම. ඉතින් මේ ඇත්ත කතාව මිනිසුන්ට කියලා කොහෙන්ද අපි පටන් ගන්න කියලා මිනිසුත් එක්කම නැගිට්ටොත් විතරක් මේකට ඉඩක් තියෙයි. නැත්නම් මේ තව විනාශයකට අපි නැවත අලුත් ආණ්ඩුවක් හැදුවත් ඒ ආණ්ඩුවත් උතෙන්ටම තමයි වැටෙන්නේ. දැන් ওই පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ විවාද තියලා ඔය ගැන කතා කරේ දේශපාලන පක්ෂ. ඔව්. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැති කතාවක්ද එතන වෙන්නේ නැත්නම් නෑ ඉතින් මෙහෙම ඒක තමයි මම කිව්වේ දැන් මම මේ එදත් මම කතාවෙත් මම කිව්වේ කතානායකතුමාට මම කතානායකතුමා අහන් හිටපු මිනිස්සු නම් ප්‍රතිචාර දක්වලා තියෙන්නේ මේ අපේ සල්ලි තවත් කෑවා කියලා. කෑවයි කියලා. මම ඒකයි කිව්වේ මම එදත් කිව්වේ මම කොහොම මේ ඔක්කොම වහලා කරුණාකරලා මේ පාර්ලිමේන්තුව ගිහලා කොහේ හරි ඉඳගමු. ඉඳගෙන මේ 225ම අලුත් තරේ කණ්ඩායම් වලට බෙදලා හරි කමන්නේ පොඩි එක්සර්සයිස් එකක් කරමු. අර අපි වර්ක්ෂොප්ස් වල කරන්නේ ඒ වගේ එකක්වත් කරලා ඉවර කරගමු නැත්නම් මේ සම්වාදයෙන් කවදාවත් ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ නැත්තනෝ. ඒක කතා මඩුවක් විතරනේ. 4, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 19 ගෙනාවේ ඔය සාධනීය කාරණා මුල් කරගෙනනේ. එහෙම 19 ගෙනාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ අසුන් අරගෙන 20ට අත උස්සනවා. ලැජ්ජාවක් හිතුනේ නැද්ද? මට හිතුණා ඔය කතාව අහනකොට මම ඔය ප්‍රශ්නේ එනවයි කියලා මම දන්නවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ප්‍රශ්නේ අද විතරක් නෙමෙයි හැමදාම මේ. විසින් සංශෝධනයේ ඇත්තටම ගෙනාපු කාලවකවනත් එක්ක කල්පනා කරන්න ඕනේ. මොකද 3න් 2ක බලයක් දීලා ආණ්ඩුවට ගෙනාපු පළවෙනි පනත තමයි විසින් සංශෝධනය. එතකොට මේ විසින් සංශෝධනයේදී අපිට ආණ්ඩුවක් ගෙන පළවෙනි පනත අපි කරේ මොකද්ද? අපි කරේ ඒකට දාන්න තියෙන පුළුවන් තරම් ඒක බලතල අඩු කිරීම සඳහා ගන්න පුළුවන් විශාල පියවර ගන්නක් ගත්තා. අපි සංශෝධන 33ක් ගෙනාවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ සංශෝධන වල තමයි අපි ඇත්තටම ඔය ආයතන 20 ගණනක් සම්පූර්ණ විගණනයෙන් අයින් කරලා තිබුණා. ඒක අපි සම්පූර්ණයෙන් මෙහාට ගෙනාවා. මේ වගේ ඉතාම වැදගත් යෝජනා ගණනාවක් මේක ඇතුලේ ගෙනල්ලා ඒක පුළුවන් තරම් ඉවත් කළා තමයි ඊට පස්සේ ජනාධිපතිවරයා අපෙන් ඉල්ලුවා ලිපියක් මේ සංශෝධන ටික වහාම එවන්න කියලා. ඇත්තටම ගේවින්ද කුමාරතුංග මැතිතුමාලා ඇතුළු විශේෂයෙන් මනෝහර සිල්වා අපේ ජනාධිපතිතුමා ඇතුළු ඒ අය රෑ එළි වෙනකල් මේක හදලා ජනාධිපතිවරයාට ඇරියා මේක. මෙන්න මේ ටිකත් අයින් කරන්න කියලා. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. ඒ වෙනකොට ජනාධිපතිතුමා කිව්වේ බය වෙන්න එපා අවුරුද්දක් ඇතුළත මම මේක ගේනවා. ඒකෙදි මේවා ඔක්කොම අයින් කරගමු කියලා. ඔය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව අපිට විශාල අර්බුදයක් තිබුණා. හැබැයි අපිට පුළුවන් තරම් ප්‍රමාණයක් අයින් කරගෙන පළවෙනි පනත නිසා අපිට අත උස්සන්න සිද්ධ වුණා. හැබැයි මෛත්‍රී ජනාධිපතිතුමා ඡන්ද දෙන්න ආවේ නැහැ. නමුත් අපිට පක්ෂයක් විදිහට අපිට ඒ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි දැන් අද අපි පුළුවන් තරම් ඉක්මනින් බලන්නේ මේ 21 වෙනි සංශෝධනය ගෙනල්ලා නැවත මේක ආපහු තිබුණු තැනකට ගේන්න. ඒකට අපිට ලොකු වගකීමක් තියෙනවා.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපෙලා වැඩ කරනවා. ඔබතුමාලගේ පක්ෂේ නායකයා විතරක් නිර්දෝෂී වුණාම හරියද? පක්ෂයක් විදිහට ඔබතුමාලගේ සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේක ඇත්තටම රටට අයහපතක් කියලා තේරෙනවා නම් රටේ ප්‍රබල පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එසේ පක්ෂයක් නෙමෙයි. ඔබතුමාට දැඩි තීන්දුවක් ගන්න තිබ්බනේ පක්ෂයට. මම ඒක තමයි මම කිව්වේ අදත් මම ඒක ගැන කනගාටු වෙනවා. මොකද හේතුව ජනාධිපතිතුමා විදිහට එතුමා 19 වෙනි සංශෝධනය ගෙනාපු කෙනා විදිහට එතුමාට 19 වෙනි සංශෝධනය අහෝසි කරන තැනට එතුමාට ඇවිල්ලා අත උස්සන්න බෑ නැත්ත කතාව. හැබැයි මතක තියාගන්න ඕනේ මම නම් හැබැයි එතුමා පක්ෂය ඉස්සුවා. ඔව්. ඒ අනිත් කටියට ඒ දේ කරන්න සිද්ධ වුණා. මොකද හේතුව පක්ෂයක් විදිහට අපිට ආපු පළවෙනි පනත 3/2 බලයක් ඇවිල්ලා. එතකොට ඒක ගැන යනකොට මිනිස්සු ඡන්ද දුන්න මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ 20 වෙනි සංශෝධනය කියන එක මිනිස්සු දන්නෙත් නෑ අන්තිමට. පස්සේ දැන් තමයි කතා කරන්නේ මෙහෙම සංශෝධනයක් ගෙනාව නේද කියලා. හැබැයි ඒක ගැන කතිකාවතක් ඇති වුණේ නැහැ ඒ තරම්. ඔබට මතක ඇති මම හිතන්නේ ලොකු කතිකාවතක් රට ඇතුලේ ඇති වුණේ නැහැ. හැබැයි ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඒ වෙලෙම රටට ඇත්ත කියලා එළියට බැස්සත් දැන් නම්බුයි කියලා? නෑ ඒ වෙලේ එළියට බහින එක නෙමෙයි. ඇවිල්ලා මාසයක් ඇතුළත ගෙනාපු පනතකට විරුද්ධව ඡන්දිල එළියට බහින එක නෙමෙයි කරන්න තිබුණේ. අපි ඒකට විරුද්ධව ගන්න තියෙන පියවරවල් ටික විශාල වශයෙන් අපි අරගත්තා. ඒකයි මම කිව්වේ සංශෝධන විශාල සංඛ්‍යාවක් අපි ගෙනාවා. සංශෝධන 33ක් එක දිගට අපි ගෙනාවා මේ පනතට විරුද්ධව. හැබැයි අර්බුදය එතනින් එන්නේ. ඔව් එතනින්ම විතරක් නෙමෙයි අර්බුදය එන්නේ. හැබැයි ඒක ප්‍රධාන හේතුව. ඔව් ඒක හේතුවක්. නමුත් එතනින්ම විතරක් නෙමෙයි අර්බුදය එන්නේ. නමුත් දැන් අපිට එක තැනකට ඇවිල්ලා තියෙනවනේ මුළු රටක් විදිහටම අපිට ලොකු කතිකාවතක් ඇවිල්ලා තියෙනවා. සහ අපි දිගින් දිගටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න කියන කාරණේ දිගින් දිගටම අපි පක්ෂයක් විදිහට අපි මතු කරා. හැමතරම අපි ජනාධිපතිවරයාත් එක්ක ගෙනනකොට අපි ඇහුවේ කවද්ද මේක ගේන්නේ? පුළුවන් තරම් ඉක්මනින් මේක ගෙනමුකෝ අපිට අර ටික අයින් කරගන්න උවමනාකම තිබුණා. ඉතින් දැන් ඊට වඩා ඒකට ලෙහෙසි වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ 21 වෙනි සංශෝධනය මම අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා කමිටු දදා මේවා පැත්තකට දදා ඉන්න හදන්න එපා. කරුණාකරලා අපි ගෙනල්ලා තියෙනවා මේක 21 වෙනි සංශෝධනය විදියට. සජිවිත් ගෙනල්ලා තියෙනවා 21 වෙනි සංශෝධනය හැබැයි ජනාධිපතිකම අවශ්‍ය කරන එකත් එක්ක. ඉතින් මේකෙන් ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා බලලා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. 5. ඇත්තටම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවත් එක්ක හැම වෙලාවෙම ඩීල් එකක් දානවා වගේ කියලා මිනිස්සුන්ට හිතනවා. 20 වෙනි සංශෝධනයේදී නායකතුමා අත උස්සන්නේ නැතුව කණ්ඩායම අත උස්සනවා. දැන් මේ වෙලාවේ දෙන්නෙක් ඒ පැත්තට දීලා පිරිසක් විරුද්ධ වෙනවා. මේවා පේන්නේ නැති ඩීල්ද ඇත්තටම? සම්පූර්ණ බොරුවක් ඒක. මොකද හේතුව මේ දෙන්න අපි දැන් මේනකොට පක්ෂම ඉවත් කරලා ඉවරයි. පක්ෂ සමාජිකත්වය අපි ඒගොල්ලන් තහනම් කරා. ඒ වගේම ඕන්න තිබිච්ච තනතුරුෙන් අපි නිර්පය හැරුවා. අපි අනාගතයේදී මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට තීරණයක් එයි. අපි ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවට යනවද නැද්ද කියලා තීරණය කරන්නෙත් මේ කරුණු මත. මේ දෙනා ඉවත් කරනවද නැද්ද කියන කාරණෙත් එක තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට කිසියම් වෙලාවක ඩීල් වලට අපි අහු වෙන සූදානම් නැහැ. අහු වෙලත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි තාම එකමුතුකමින් අපි තීන්දුව අරන් තියෙනවා. ඒ නිසා පොහොට්ටුවත් එක්ක ගහන්න අපිට ඩීල් එකක් නැහැ. ඩීල් එකක් ගැහුවා ප්‍රසිද්ධිය මේ රටට 2019 ජනාධිපතිවරණේ සහ මහමැතිවරණයේදී ඊට අමතරව කිසි දෙයක් වෙනින් අපි ඩීල් ගහලා නැහැ පුජ්ජන පෙරමුණත් එක්ක. ඒ ඩීල් එක දැන් හොඳද ඉවරයි. කඩ කළා. ඒක ඉවරයි. 6. දැන් මේ මම හිතන්නේ ඔබටත් මේ ලිපිය ලැබිලා ඇති ජනාධිපතිතුමා කැඳවීමක් කළා තියෙනව නේද සිකුරාදා සාකච්ඡාවකට? ඔව් කැඳවීමක් කළා තිබෙනවා. ඉතින් අපි පක්ෂයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙත් විශේෂයෙන්ම මධ්‍යම කාර්ය සභාවේ තීන්දුවක් තිබුණා. මේ සාකච්ඡාවට යනවා නම් අත වශයෙන් ජනාධිපතිතුමා විසින් අපේ සාකච්ඡා අතරතුර කරපු ක්‍රියාදාමයක් තිබුණා. ඒ ශාන්ත බණ්ඩාර මහතාත් ඒ වගේම සුරේන් රාගොන් මහත්මයාත් අමාත්‍යවතුරු දීලා ඕන ආණ්ඩුවට ගැනීම. සාකච්ඡාවක් යනකොට අවම සදාචාරයක් තියෙන්න ඕනේ අඩුමතරමේ එවැනි තත්ත්වයක් නොකර ඉන්න. අපි දෙන්න අතර සාකච්ඡාවක් යනවා නම් ඔබ මගේ පිරිසක් අරගන්නවා නම් මේ සාකච්ඡාව තවදුරටත් අපිට ගෙනියන්න බෑ නේද? විශ්වාසය පිළිබඳව අපිට විශාල අර්බුදයක් වෙලා තිබුණා. ඒ නිසා ඒක මධ්‍යම කාර්ය සභාව අපි කතා කරා. ඉතින් මධ්‍යම කාර්ය සභාව ඉතාම දැඩි තීන්දුවකට මධ්‍යම කාර්ය සභාව ආවා. ඒ නිසා අපි අනිත් පක්ෂවලටත් අපි දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණේ ඒ අමාත්‍යන්තුරු දෙක අයින් කරොත් ඒ සාකච්ඡාවට අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ සාකච්ඡාවට යන්නේ ඕන් තනතුරු වලින් ඉවත් කළොත් පමණයි. ඉවත් කරොත් පමණයි කියන එක අපි අනිත් පක්ෂත් එක්කත් කතා කරන්න ඕනේ. මොකද මේක අපේ පක්ෂේ තීන්දුව. හැබැයි අපිත් එක තව පක්ෂ 10ක් වැඩ කරනවා. ස්වාධීන වෙච්ච කණ්ඩායම් තව ගණනාවක් ඉන්න. ඇත්තටම මේනකොට 50ක් විතර කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඔක්කොම එකතු කරපුවාම. ඉතින් මම හිතන්නේ මේ කණ්ඩායම එක්ක ගන්න තීන්දුවක් තමයි අපිට අවසානයේ ගන්න වෙන්නේ. මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනි තීන්දුවක් කරන් වැඩ කරන්නත් බෑ. ඒ නිසා අපි අනිත් පක්ෂ ටිකත් එකතු කරගෙනම තමයි මේ කතාව කරන්නේ. බලමු අපි ඒක සාකච්ඡා කරනවා අනිත් පක්ෂවලත් අපේ පක්ෂයට ඇතිලා තියෙන අර්බුදය පිළිබඳව ටිකක් අපි ඊටාම ගැඹුරින් අපි කල්පනා කරනවා. මේ ජනාධිපතිතුමා බැලුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විටින් විට රවට්ටලානේ. ඔව් ඉතින් ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මම කිව්වේ. එතුමා ගැන තිබිච්ච විශ්වාසය අපෙන් ගිලිලා තියෙනවා කියලා මම කිව්වේ ඒකයි. ඒ කියන්නේ ඔහු ජනාධිපති වෙන්න කලින් අපිට කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන බය වෙන්න එපා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක්ගේ පුතෙක්. මම කවුරු වරදි කරත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රවට්ටන්න සූදානම් නැහැ කියලා. ඉතින් ඒ එදා කියපු කාරණා 2019. අද වෙනකොට ඒ රැවටීම එතුමා දිගින් දිගටම කරගෙන අවිල්ල තියෙනවා. ඒකයි මම කිව්වේ. ඒකේ අන්තිම කාරණේ තමයි ශාන්ත බණ්ඩාරත් සුරේන්ද්‍රාගනුත් අරගෙන කරේ. එහෙනම් රටේ බොහෝ ජනතාව ඔහු විශ්වාස නොකරන එක සාධාරණයි. ඔව් මෙහෙමයි. දැන් මේ පක්ෂය පිළිබඳව ගත්තම එක කාරණයක්. ඔහුට යම් ඔහු කරපු කාරණා විශ්වාස කරන ඔහු කරපු දේවල් කියන්නේ ඔහු ගත්ත වැරදි තීන්දුවයි මම නම් කියන්නේ. ඔහු ගත්ත වැරදි තීන්දුවක් තමයි ටැක්ස් කට් එක. ඒ කියන්නේ රාජ්‍ය බදු ආදායම අහිමි කර ගැනීම බිලියන 681ක්. ඔහු ගත්ත එක වැරදි තීන්දුවක් තමයි පොහොර රසායනික පොහොර භාවිත වෙනකොට කාබනික පොහොර භාවිතයට කතා කරපු එක. තුන්වෙනි කාරණේ ඔහුගේ කැබිනට් මණ්ඩලය ගත්ත වැරදි තීන්දුව තමයි ඔහුත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියව ඉන්නකොට IMF එක නැත්තම් IMF එකට යන්න කියලා අවුරුද්දකට කලින් කියනකොට එය කල් දමමින් හිටපු එක. හතරවෙනි කාරණේ ඔහු විසින් පත් කරපු ජනාධිපති ලේකම් මේ සියල්ල කරනකොට නෑසූ කන්න බලාගෙන ඉඳී. පස්වෙනි එක ඔහුගේ කැබිනට් මණ්ඩලයේම ඇමතිවරු හොරු බවට පත් වෙලා ඉන්නකොට ඔවුන් තවදුරටත් ආරක්ෂා කිරීම. මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විශ්වාසයේ බිඳීමත් ඔහු කරපු වැරදි ක්‍රියාත් දෙකක් විදිහටයි මම දකින්නේ. හැබැයි මම විශ්වාස කරනවා මට තියෙන තොරතුරු අනුව ඔහු හොරකම් කරේ නැහැ කියන කාරණේ මට කියන්න පුළුවන්. මේ ජනාධිපති ධූරය දරපු කාලවකවන තුල. සහ ඔහු තමන්ගේ ජනාධිපති ධූරයේ බලතල ඊටාම අවම ලෙස නැත්නම් බලය වාහන පාවිච්චි කිරීම වෙන්න පුළුවන් වෙනත් කාරණා වල ඔහු යම් හික්මීමකින් වැඩ කරා. හැබැයි ඔහු ගත් ඊටාම මෝඩ තීන්දුව නිසා ඔහු ජනාධිපතිවරයෙක් ලෙස මේ තත්ත්වයටපත් වුණා කියලා මම විශ්වාස කරනවා. වැරදිත් කියන ගමන් සුදු වුණොත් ගන්නවද? සුදු වුණේ මිනිහෙක් හොඳ කියන්නයි නරක කියන්නේ මම නම් බය වෙන්නේ නැහැ. මුළු කළු චරිතයක් විදිහට හඳුන්වන්න කැමතිත් නැහැ මම. ඔහුගේ සුදු චරිතයක් තිබුණා. හැබැයි ඔහුගේ කළු චරිතය තිබුණා. මේ දෙකම අපි කියන්න ඕනේ. ඒක නිසා මම එකයි කිව්වේ ඔහු මට උඩ හොරෙක් කියලා නම් මට කියන්න බෑ. මට එහෙම තොරතුරු නැහැ ඇත්තටම. ඔහු වටේ ඉන්න අය හොරකම් කරා. ඉතින් තව වටේ ඉන්න අය හොරකම් කරනකොට ඒක බලාගෙන ඉඳීමත් හොරකමට අනුබල දීමක් විදිහට නේ දකින්නේ අවසානයේ නේ. කරත් එකයි බූරුව කරන්න හිටියත් එකයි බූරුව ගැහුවත් එකයි. ඒ නිසා මේ ඒ ගැන මට යම් ඔහුට පොඩි හරි සලකුණක් දෙන්න පුළුවන් වෙලා තියෙන එතනින් පමණයි කියලා මම විශ්වාස කරනවා. ඔබ කියන විදිහට කෙටි කාලයක් තුළ ඔහු වැරදි ගණනාවක් කරපු කෙනෙක් රටට දේශපාලන පක්ෂවලට කියන දේ නොකරපු නායකයෙක්. ඔව් ඒක තමයි මම කිව්වේ. එහෙමනම් දැන් ඔහු දේශපාලන පක්ෂවලට ආරාධනාවක් කරනවා අග්‍රාමාත්‍යවරයා ඉවත් කරලා හදන අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කරන්න සාකච්ඡාවට එන්න කියලා. හැබැයි අරගලේ ඉන්න අය කිව්වේ ඒක නෙමෙයි. ගෝටා ගෝ හෝම් කියලා. එකඟද? මේමයි දැන් අරගලයේ සටන් පාටේ කොයිතරම් ශක්තිමත් වුණත් මේක කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ තියෙනවා. එකක් මේ රටේ 40 වෙනි ව්‍යවස්ථාව අනුව 38 සහ 40 ගතම 38 වෙනි ව්‍යවස්ථාව බොහොම පැහැදිලිව තියෙනවා. ජනාධිපතිවරයා ඉවත් කරන්න ඕන ක්‍රමවේදය මොකක්ද කියලා. එතකොට ඒ ඉවත් වෙන ක්‍රමය අනුව එකක් තමයි ඔහු ඉල්ලාස් වීම. දැන් ඔය ගෝට ගෝ හෝම් කියන්නේ ඉල්ලාස් වෙලා ගෙදර යන්න කියන්නේ. ඒ කියන්නේ ඔහු ඉල්ලාස් වීම දීලා ඉවත් වෙන්න ඕනේ. ඔහු එසේ නොකරනවා නම් මොකද කරන්නේ? එතකොට තමයි ඊළඟට පාර්ලිමේන්තුවේ තියෙන බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවට අපිට
තියෙන බලය අනුව ඊළඟට තියෙන්නේ ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගිහින්. ඉතින් ඒක වෙන කාලයක් විශාල කාලයක් යන වැඩපිළිවෙලක්. දෝෂාභියෝගයට අත්සන් කරපු ප්‍රමාණය 3න් 2ක් වෙන්න ඕනේ නැත්නම් 113ට වැඩි ප්‍රමාණයක් වෙන්න ඕනේ. නැත්නම් 75කට වැඩි ප්‍රමාණයක් වෙන විවිධ කාරණා තියෙනවා. හැබැයි මේ සියල්ල කරත් කොයිතරම් 3න් 2ක් ගිහිල්ලා අත්සන් කළා දුන්නත් කතානායකවරයාට බලයක් තියෙනවා, අභිමතයක් තියෙනවා. ඒක පිළිගත් ගන්න ඕ පිළි නොගන්න. පිළිගත්තොත් ඔහු ඒක පාර්ලිමේන්තුවට දාලා 3න් 2කින් සම්මත කරලා ඒක යවන්න ඕනේ අපව ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය මේක විභාග කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේක විභාග කරලා ආයෙ එන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඇවිල්ලා පාර්ලිමේන්තුවේ 3න් 2ක් ගන්න. 3න් 2ක් අරගෙන ඉවරුනහම ජනමත විචාරණයකට යන්න ඕනේ. මේ ජනමත විචාරණය තීන්දුව කරන්නේ මේ ඉන්න ජනාධිපතිමයි. ඔහු කැමති උනේ නැත්නම් ජනමත විචාරණයක් තියන්න මොකද වෙන්නේ? එකක් ඔහු ඉවත් වෙන්නේ නැතුව ඉන්නවා. ඔහුගේ බලතල පාවිච්චි කරලා. දෙක ඔහු ජනමත විචාරණයක් තියන්න නැතුව ඉන්නවා. ගෝඨ ගෝහම් කියලා එළිය කිව්වට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ මෙතනින්. ඒකයි අපි කිව්වේ මේ සටන් පාඨයේ තියෙන කරලා හැකිභාවය පිළිබඳ අර්බුදයක් තියෙනවා. එහෙනම් ඉතින් මුළු රටම එකතු වෙලා ගිහිල්ලා ගෝඨ ගෝහම් කියලා මුළු ගහලා එලවලා එහෙම කරන්න ඕනේ. එහෙම තැනකට ගියාම ඊළඟට ඒක වයලන්ස් වලින් අවසන් වෙන්නේ. හිංසාවකින් අවසන් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම අපි පාර්ලිමේන්තුව විදිහට අපි කිව්වේ ඒකයි කොයිතරම් වැරදි තුමුණත් ජනාධිපතිවරයෙක් එලවන්න පුළුවන් ප්‍රමාණයේ නීති රීති ටික අපිට තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ අපිට. ඒ බලය පාවිච්චි කරන්න සෑහෙන කාලයක් මම හිතන්නේ ඔය කිව්වා වගේ අපි අරවා ටික කළා මේ ඡන්ද අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අඩු ආලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ 3න් 2කින් සම්මත කළා. ආයි ජනමත විචාරණයට ගිහලා ජනමත විචාරණයකුත් සම්මත කරායින් පස්සේ තමයි මේක එලවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු මුළු ලංකාවෙම මිනිස්සුන්ගෙන් ඡන්දයක් අරගෙන එන එකම එක්කෙනා රටේ. ඉතින් ඔහුව එලවන්නත් යම් කාර්යභාරයක් තියෙනවනේ කරන්නේ. ඉතින් ඒකයි අපි කිව්වේ ගෝඨ ගෝහම් කියන එක සටන් පාඩයක් ලෙස හොඳයි. කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන කාරණේ තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔබ ඔය පුටුවේ හිටියා නම් මොකද කරන්නේ මේ වෙලාවේ? ඒක ඉතින් ඒ වෙලාව නෝ බලන්න ඕනේ. 7. ඔබ යෝජනා කරන්නේ අන්තර්කාලීන ආණ්ඩුවකට යන්න කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන්නේ. අපි යෝජනා කරන්නේ සියලුම පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්ෂ එකතු කරගත්ත අන්තර්කාලීන වැඩපිළිවෙලකට යන්න. මේක අන්තර්කාලීන කියලා කිව්වම IMF එක දැන් කියලා තියෙනවා එහෙම අන්තර්කාලීනව හදන්න එපා. එතකොට තව අස්ථාවරයි කියලා තේරෙනවා කියලා. ඒ නිසා අපි කියන්නේ යම් කාලයක් වුණාකොට නිශ්චිත ආණ්ඩුවක් හදන්න ඕන. ඒකට හැම පක්ෂයක්ම පාර්ලිමේන්තුවේ සම්බන්ධ වෙන්න ඕන. හැම දුර ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ රෝඩ් මැප් එක අපි හදන වැඩපිළිවෙලට ඒ සියලු පක්ෂ දායක වෙන්න ඕන. ඒ පක්ෂවල වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ මේ ආණ්ඩුව. කැබිනට් මණ්ඩලයට තනියම වැඩ කරන්න බෑ. ජනාධිපතිට තනියම වැඩ කරන්නත් බෑ. මුළු පාර්ලිමේන්තුවම එකම මතයකට එන්න ඕන. මේක විපක්ෂ නායකයෙක් ආණ්ඩු පක්ෂයක් කියලා තියන්න විදියක් නැහැ. මේක හරියට 1942 චර්චිල් හදපු කැබිනට් මණ්ඩලය වගේ. නැත්නම් චර්චිල් හදපු ආණ්ඩුව වගේ. ඒකේ විපක්ෂ නායකයෙක් හිටියට විපක්ෂ නායකයෙක් විදිහට වැඩ කරේ නැහැ. උත් ආණ්ඩුවේ කොටස්කරුවෙක් ලෙස වැඩ කරේ. අපේ ආණ්ඩුවක් කියන එක. මේ සංකල්පය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මූලිකවම ඉදිරිපත් කරේ ජනාධිපති. හැබැයි සජබේ ජයුපේ දැන්ටමත් කැමති නෑ කියලා තියෙනවා. ඔව් ඉතින් ඒක ඒගොල්ලන්ගේ කතාව. හැබැයි ඉතින් එහෙම නැත්නම් සර්වපක්ෂික ආණ්ඩුවක් වෙන්නේ නැහැ නේ. ඒක සර්වපක්ෂික ආණ්ඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතේ කල්පනා කරන්න ඕනේ. මේකේ අපි ඔවුන් ආවේ නැතත් ඔබ පක්ෂය අපි සූදානම් නැහැ. සූදානම් නැහැ. අපි කියන්නේ මේක සියලු දෙනා එකතු වෙලා හදන්න ඕන ආණ්ඩුවක්. ඒකට ජනාධිපතිතුමා මැදිහත් වෙන්න ඕනේ. අනිකුත් පක්ෂ දැන් අපි පක්ෂ විදියට අපි මැදිහත් වුණා. ඇත්තටම සජබේ මම කියන්න කැමතියි. සජබේ ඇවිල්ලා කතා කරපු අය. මුලින් සයිත් ප්‍රේමදාස මැතිතුමාත් අපේ රංජිත් පද්දුම්බණ්ඩාර මැතිතුමාත් රාම වික්‍රමරත්න මැතිතුමාත් අපේ සාකච්ඡාවට ආවේ. ඒකෙදී වුන් කාරණා 4ක් ගැන කතා කරා. පළවෙනියෙන් වුන් විශ්වාස භංගයක් ගැන කතා කරා. දෙවනුව 21 වන සංශෝධනය ගැන කතා කරා. දෙවනුව විධායක ජනාධිපතිකමේ අහෝසි කිරීම ගැන කතා කරා. හතරවෙනුව තමයි වුන් කතා කරේ අන්තර්පාලන ආණ්ඩුවක් හැදීමේ ක්‍රියාවලිය ගැන. හැබැයි ඊට පස්සේ තිබුණු සාකච්ඡාවල ඇත්තටම ඇවිල්ලා හිටපු සමාජිකයන් මම හිතන්නේ ඉතාලම හොඳ තැනකට අපි ආවා. ඒ අය කිව්වා අපි මේ අන්තර්කාලීන ආණ්ඩුවකට අපි කැමතියි. හැබැයි ඒකම අපි 21 වෙනි සංශෝධනයත් ගේන්න ඕනේ. අපි කෝ එකක් ගේමු.
ඊළඟ ජනාධිපතිකමේ අහෝසි කරන වැඩ පිළිවෙලත් ක්‍රියාත්මක කරමු. අපි කව ඔව් ජනාධිපතිකමේ අහෝසි කරන ක්‍රියාමාර්ගය ගම්මු. හැබැයි ජනාධිපතිකමේ අහෝසි කරන්න බෑ කරුණු දෙකක් නිසා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. බොරුවට එළිය ගිහිල්ලා කෑ ගහවඩ නැහැ ජනාධිපතිකමේ අහෝසි කරමු කියලා කතා කරලා සටන් පාඩයක් කිව්වට වැඩක් නැහැ. ජනාධිපතිකමේ මේ වෙලාවේ අහෝසි කරොත් අර්බුද දෙකක් තියෙනවා. එකක් තමයි පළාත් සභා ක්‍රමයේ තියෙනකල් ජනාධිපති ක්‍රමය රැකිලා තින්නේ ඒකේ. හරි නැත්තම් වෙන්නේ මොකද? අර වරදරාජ පෙරුමාල් ගිහිල්ලා උතුර වෙනම රාජ්‍යයක් විදිහට ප්‍රකාශයටපත් කරා වගේ නැගිනර තව එක්කෙනෙක් හෙට උදේට ගිහිල්ලා කියයි මේක නැගිනර අපි වෙනම රාජ්‍යයක් කියලා. කවුද වකිම් බාරගන්නේ? කවුරුත් නැහැ. ඒකට වකිම් බාරගන්න කියන ජනාධිපති. පළාත් සභා ක්‍රමය. හරි ඒක බොහොම පැහැදිලිව චරණානන්ද විශ්වකාරතුමා 1987 දුන්න නඩු තීන්දුවක කියනවා ජනාධිපති ක්‍රමය හින්දා තමයි මේ පළාත් සභා ක්‍රමය ඇති කරන්න පුළුවන් වෙන්නේ. මොකද අවසාන වශයෙන් පළාත් සභාව වගකීම් බාරගන්නේ ජනාධිපතිවරයා. විධායක ජනාධිපතිවරයා. දෙවන කාරණය තමයි ඡන්ද ක්‍රමය. මේ සමානුපාතික ඡන්ද ක්‍රමය හදුනම මම හිතන්නේ ඔබටත් මතක ඇති එක්වරක් හෝ දෙපාරක් පමණයි. විශේෂයෙන් 2010 මේ 2019 2020 ආණ්ඩුව සහ හදපු 6/5 ආණ්ඩුව 1978 ඒක එතනින් ඒ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මේ නේකා ඒ හදපු ඊට පස්සේ තිබිච්ච හැම ආණ්ඩුවක්ම දුර්වල ආණ්ඩු. බහුතරය නැහැ. එතකොට බහුතරය හදාගත්තේ ජනාධිපති හින්දා. මොකද කරේ ජනාධිපති? අර කට්ටියව 10ක් 15ක් අරගෙන ආණ්ඩුවක් හදනවා. උදාහරණයක් ගන්න 2004 ආණ්ඩුව ගන්න. 2004 ආණ්ඩුව 104යි තිබුණේ. ආණ්ඩුවක් කරගන්න බැරුව ගියා. 94 ආණ්ඩුවකට මතක ඇති 113යි හරියටම තිබුණේ. මේ විදිහට ගත්තම හැම ආණ්ඩුවක්ම අවිනිශ්චිත ආණ්ඩු. ඒවා ඔක්කොම හැදුවේ ශක්තිමත් ආණ්ඩුවටපත් කරේ ජනාධිපතිවරයා. විධායක බලෙන්. ඔහු කරපු වැඩේ වැරදි වෙන්න පුළුවන්. කට්ටියක් මෙහා පැත්තට අරගෙන තනතුරු දුන්නා. ඉතින් එහෙම තමයි ඒක ක්‍රියාත්මක කරේ. එතකොට අපි බැරිලම ජනාධිපතිකම අහෝසි කරොත් මොකද වෙන්නේ? එතකොට මේ අස්ථාවරත්වය රට ඇතුළේ ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒකයි අපි සාකච්ඡාවේදී අපි ඒගොල්ලන්ට කිව්වා ජනාධිපතිකම එකපාර අහෝසි කරන්න බෑ. ඒ නිසා ජනාධිපතිකමය තියාගෙන අපි අර සංශෝධන ටික හරියට කරගෙන රට අස්ථාවර වෙන්න දෙන්නේ නැතුව මොකක් හරි ක්‍රමවේදයක් හදලා ඊළඟට මේක තීරණය කරමු. එක්කෝ අපි පළාත් සභා ක්‍රමයෙන් අයින් වෙන්න ඕනේ. එතකොට ඔන්න ජනාධිපතිකමය අහෝසි කරන්න පුළුවන්. ඊළඟට සමාජ මේ සමානුපාතික නියෝජන ක්‍රමය හදන්න ඕනේ. බහුතරයක් ගන්න පුළුවන් ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් තැනකට මේක හදන්න ඕනේ. මේ ඡන්ද ක්‍රමය. ඒ දෙක කරන්නේ නැතුව ජනාධිපතිකමය අහෝසි කරන්න බෑ. ඔය මොන කයිය ගැහුවත්. එළිය ගිහලා මේ කතා කරන්න පුළුවන්. නමුත් ඇත්ත තත්ත්වය රට අරාජික වෙන්න දෙන්න බෑ. අන්න ඒ නිසා ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සජිබේ අපිත් එක්ක කරපු සාකච්ඡාවල ඇත්තටම ඉතාම හොඳ තැනකට ඒගොල්ලෝ ආවා. ඒ කියන්නේ ඔවුන් අන්තර්කාලීන ආණ්ඩුවකට එක වෙලා තමයි අවසානයේ ගියේ. හැබැයි ඊයේ ඔහු පෙරේද සයිත් මේ දවස් මැතිතුමා කියපු කතාවෙන් මම දන්නේ දැන් මොකක්ද ඇතුළේ තියෙන තත්ත්වය. ඒක අභ්‍යන්තරය ඇතුළේ තියෙන තත්ත්වයක්ද? ඒගොල්ලෝ ගත්ත තීන්දුවක්ද මොකද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපිත් එක්ක සාකච්ඡාවට ආපු ඒ හැම කෙනෙක්ම අන්තිමට වුණ එක වුණා. ඒ විතරනේ වුන් කිව්වා අපි ජේෂ්ඨයෝ එන්නේ නැහැ මේ කැබිනට් මණ්ඩලයට. අපි වෙන පිරිසක් කනිෂ්ඨ පිරිසක් අපි එවන්නම් අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. එතෙන්ට මේක තල්ලුලා තිබුණේ. ඊටාම හොඳ තැනකට ඇවිල්ලා තිබුණා. ජවිපේ ඇවිල්ලා තිබුණ කාරණය තමයි ජවිපේ කිව්වා ගෝටගෝ හෝම් වෙන්න ඕනේ. විශ්වාසභංගේ කියනවනම් විශ්වාසභංගේ ඉවර වුණාම බලමු. අපි ජාතික සභාවට අපි එන්නේ නැහැ. හැබැයි අපි එළියේ ඉඳගෙන අපිට යම් උදව්වක් දෙන්න පුළුවන් නම් ඒ උදව්ව අපි කරන්නම්. ඒ අර අපිට එන්න බෑ කියලා. ඒක වුන් කෙලින්ම අපිට කිව්වා. හරි. ඉතින් ජවිපේ හිටියේ ඇත්තටම ජනාධිපතිවරයා ගෙදර ගියයින් පස්සේ හදන ඕනම සර්වකාලීන ආණ්ඩුවකට නැත්නම් සර්වපාක්ෂික ආණ්ඩුවට උන් එකතු වෙන්න සූදානම්. ඇමතිතුරු ගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඊටාම සක්‍රියව ඒකට දායක වෙන්න පුළුවන් තත්ත්වෙත් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා නම් හැබැයි එහෙම නොගිහිල්ලා ඉන්න තත්ත්වයක් තුල ඔහු කිව්වේ විශ්වාසභංගය කියන විශ්වාසභංගයෙන් අපි ඒකට සහයෝගය දෙන්න. විශ්වාසභංගයෙන් පස්සේ ඒක ජයග්‍රහණය කරපුවාම ඊළඟට තීරණය කරමු ජාතික සභාවට ඔවුන් ඉදිරිපත් වෙනවද නැද්ද කියන කාරණේ එතනදි කියන්නම් කියලා. යම් අදහසක් යම් කැමැතිවීමේ අදහසක් එතනක් තිබුණා. ඉතින් මම දන්නේ මේ කාරණා මෙහෙම වුණාම අවසානයේ රට අපව අරාජික වෙන එක වෙන්නේ. ඒකයි මම කිව්වේ දේශපාලන බල ව්‍යාපෘති පැත්තකින් තියලා මේ වැඩේ රට ගහන්න ලෑස්ති වෙන්න කියලා. මොකද ඒ එක එක්කෙනාගේ තියෙන බල ව්‍යාපෘති වල තියෙන්නේ කියන්නේ ඔවුන්ට
ඔවුන්ට බලය ගන්න පුළුවන්. ඒ නිසා ඇයි මොකටද මේ ආණ්ඩුව අපි ආණ්ඩුවකට හදන්න උදව් කරන්නේ? මට මගේ අතට වැටලා තියෙන එක මොකටද මං අතාරින්නේ? බල ව්‍යාපෘතියක් නේ. ඒතකොට රට රත්න ඉරණම මොකද්ද වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂලා තිටියගේ පැත්තටලා කිසි ගැටලුවක් නැහැ. දැන් කොහොම වුණත් ශ්‍රී ලංකායක යන්නේ නැද්ද ඔවුන් දෙගොල්ලෝ නැත්තම් අන්තර්කාල ආණ්ඩුවකට? ඒක පැහැදිලි. නෑ ඉතින් සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මොකද්ද? හැම පක්ෂෙම සියලු පක්ෂම එකතු වෙච්ච එකක්. දැන් TN එකත් එකට එන්න ඕනේ. ඇමති දුර බාර ගන්නවද නැද්ද කියන කාරණේ නෙමෙයි. අපි කියන්නේ ඇමති දුර බාර ගන්න ඕන නැහැ හැම කෙනාම. නමුත් සහාය අවශ්‍යයි. යම් අනිවාර්යෙන් සහාය අවශ්‍යයි. මොකද එළිය ගිහිල්ලා විවේචනය කරන්න බෑ මේක. මොකද මේක අපේ පුද්ගලික ආණ්ඩුවක් නෙමෙයි. මේක JVP ආණ්ඩුවක් හෝ සමගි ජන බලවේග ආණ්ඩුවක් හෝ පොට්ටු ආණ්ඩුවක් නෙමෙයි. මේක සියලු දෙනා අපේ ආණ්ඩුවක්. මේ රටේ ආණ්ඩුවක් මේක. මේ රටේ ප්‍රශ්න වලට තමයි ඒගොල්ලෝ උත්තර දෙන්නේ. හැබැයි ඒක කරනකොට එළිය ගිහිල්ලා මොකක්ද ඒ කරපු වැඩේ කියලා විවේචනය කරන්න පටන් ගත්තොත් ඉතින් ඒක ආණ්ඩුවක් කරන්න බෑ. ඒ නිසා තමයි අපි කිව්වේ මේ රට අන්තිම අඩියට වැටලා පතුලේ ඉන්නේ අපි. එහෙම ඉන්න වෙලාවක මේ අභියෝගය බාර ගන්න නැත්තම් අපි කොහෙද යන්නේ එතකොට? 8. දැන් ඔය මොන ආණ්ඩුවක් හදන්නත් මහින්ද රාජපක්ෂ මහත්මයා වර්තමාන අග්‍රාමාත්‍යවරයා දුරෙන් ඉවත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. හැබැයි එතුමා ඉවත් වෙන්න ඕනේ. ඉවත් වෙන්න ඕනේ. ඔහු කියනවා මම ඉවත් වෙන්නේ නැහැ කියලා. ඔබත් දකින්න නැති ඔහු ප්‍රකාශ කළා ඔව්, තිබ්බ ඔහු ඉවත් වෙන්නේ කන්න. නැත්නම් ඉතින් තව මේ අරගලේ ඉස්සරහට යයි. ඒ අරගලේට තව මිනිස්සු එකතු වෙයි. දැන් අද වැඩ වර්ජනය ඇවිල්ලා තියෙන්නේ ඇයි මිනිස්සු? මේ වෙලාව වැඩ වර්ජනයක් කරන්න ඕන වෙලාවක් නෙමෙයිනේ. ඇයි වැඩ වර්ජනයට ගිහිල්ලා තියෙන්නේ? මේ අර්බුදේ විසඳන්නේ නැති එකේ ප්‍රතිඵලයි. හෙට අනිද්දා සමස්ත මුළු රටම ගිහිල්ලා වැඩ වර්ජනයට යන්න පුළුවන්. ඒකේ වක්කීම් මහින්ද රාජපක්ෂ මහත්මයා බාර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෞරවනීය සමුගැනීමක් අපි දෙන්න ඕනේ. ඒක වෙනම කාරණයක්. හැබැයි එතුමා ඒ කරපු ප්‍රකාශ දෙකෙන් තමයි මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වුනේ. එකක් එතුමා ඒ කරපු ප්‍රකාශයෙන් ශිෂ්‍යෝ ඇවිල්ලා එතුමා ගේ වට කරා. ඊයේ කරපු ප්‍රකාශයෙන් ඔය කීප දෙනෙක් වටේ ඉන්න කට්ටියනේ ඒගොල්ලන්ටනේ වුණායලා තින්නේ. මහින්ද අගමැතිතුමාව තියා ගැනීම සඳහා අවශ්‍ය වෙලා තියෙනවා වටේ ඉන්න හොරු කීප දෙනෙකුට. ඇත්තටම හොරු කීප දෙනෙක්. ඒ හොරුන්ට තමයි වුණා කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාව රැක් ගන්න. ඉතින් එතුමා කරපු සේවය සහ ඒ ක්‍රියාදාමය වෙනම තියෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ තියෙන තත්ත්වෙට එතුමා මුණ දෙන්න ඕන. දැන් ඔහු කියනවා අන්තර්කාලීන ආණ්ඩුවෙත් අගමැති මමයි කියලා. එහෙම වෙන්න නම් ඉතින් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න ඕනේ නැහැ. එතුමාත් එකතු වුණොත් ඔබතුමාලා කැමතිද අගමැති දුරේ දෙන්න? අපි කියලා තියෙන රාජපක්ෂලා නැති. ගෝඨාභය රාජපක්ෂත් නැති හරනම්. හැබැයි අපිට ඒක කරන්න තියෙන අර මං කලින් කිව්ව දීර්ඝකාලීන වැඩේ නිසා තමයි මේක පොඩ්ඩක් ඉර වෙලා තියෙන්නේ. ඉතින් ඒක තියෙන ඒ තත්ත්වය තුළ තමයි ගෝඨාභය රාජපක්ෂ කියන රාජපක්ෂවරයාත් නැති වෙන්න ඕනේ කියලා කිව්වත් අපි එතෙන්ට යම් තිතක් තියලා තියෙන එකයි. නමුත් ඊට මෙහා පැත්තේ ඉන්න අයට අපව කතා කරන්න දෙයක් නැහැ. ඒ සියලු දෙනාම ඉවත් විය යුතුයි. පැහැදිලි. කවුද එහෙමනම් අගමැති? දන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ ජාතික සභාව. ඒ කියන්නේ සියලුම පක්ෂවල නායකයෝ එකතු වෙලා හදන සභාවක් තියෙනවා ජාතික සභාව කියන්නේ. ඒ ජාතික සභාවෙන් තමයි අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තීරණය කරන්නේ, ඇමතිවරු කවුද කියලා තීරණය කරන්නේ, අමාත්‍යාංශ මොනවද කියලා තීරණය කරන්නේ, ඊළඟට අමාත්‍යාංශ වල ලේකම්වරු කවුද දාන්නේ කියලා තීරණය කරන්නේ. මේ සියල්ලම කතා කරන්නේ ඒ කතා කරලා ඉවරලා ජනාධිපතිවරයාට අපි යෝජනා කරනවා මෙන්න මේ ටික කරමු කියලා. මොකද ඒක අපේ බලයක් නෙමෙයි. විශේෂක සම්මත කරලා ඉවර කරගන්න කල් ශ්‍රී ලංකාවේ අගමැති දුරේ ඉල්ලන්නේ නැද්ද? අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ. බලමු අනාගතේ ඒක තීරණය කරන්න වෙන්නේ අනාගතේ අර හදන ජාතික සභාවට ඔක්කොම පක්ෂ එකතු වුණොත්. ඒකෙන් තීන්දුව කළා කිව්වොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි අගමැතිපත් කරන්න කියලා. ඉතින් ඒකට අපි එකඟ වෙන්න ඕනේ. අපෙන් නෙමෙයිපත් කරන්න කියලා සභාව එකඟ වුණොත් ඒකට අපි එකඟ වෙන්න ඕනේ. ඒක මම එක කිව්වේ මේ සියලු දෙනාගේම කොන්සෙන්සස් නැත්තම් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ එකමුතුව. ඒක මම කිව්වේ මේක අර 1942 බ්‍රිතාන්‍ය හදපු ආණ්ඩුව වගේ. මේ රට ගැන අපි ගන්න තීන්දුව. බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කරනවද නැද්ද කියලා තීන්දුව කරේ ඒ ආණ්ඩුවේ. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ මේ ආණ්ඩුවේ. 9. දැන් මේ පාර්ලිමේන්තුවෙන් පිටත ඇහෙන මහජන හඬ තමයි මේ තරුණ නායකයින් රටට ඕනි කියලා. තරුණයින් මේ පාලනය අතර ගන්න ඕනි. පක්ෂවල නායකත්වය ගන්න ඕනි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ හඬට ඇහුම්කන් දෙන්න මේකට ආදර්ශයක් වෙන්න සූදානම් නැද්ද? ඉතින් ඒක ඔක්කොම තීරණය කරන්න ඕන කාරණයක්. පක්ෂයක් විදිහට තීරණය කරන්න ඕන අපි හැම කෙනාම මම හිතන්නේ තරුණයන්ට ඊට ප්‍රස්තාවක් ලබා දීම හැම පක්ෂයකම සිද්ධ වෙ යුතු කාරණයක්. ඉතින් ඒකට
ඉඩ දෙන්න ඕනේ. හැබැයි ඒ වගේ මතක තියාගන්න කාරණේ තමයි තරුණ ජවය මතම පමණක් මේ පරණතභාවය එන්නේත් නැහැ. ඒකත් මතක තියාගන්න. දේශපාලනයේ නායකයෙක් හදන්න. ඔබ අද මේ ඉන්න තැනට ඔබපත් වෙන්න. ඔබ කොයිතරම් කාලයක් මේ ශේෂ්ත්‍රයේ අවුරුදු ගාණක් ආපු එක්ස්පීරියන්ස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක නිකම් තරුණයෙකුට ගන්න පුළුවන් වෙයිද කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔව්වත් ගෲම් කරන්න ඕනේ. නැත්තම් ඔව් ගෲම් වෙන්න ඕනේ. හැදෙන්න ඕනේ. දියුණු වෙන්න ඕනේ. අනේ ඒවත් එක තමයි තරුණකමත් පරණතභාවයත් දෙකම එක රාශි වුණ වෙලාවට තමයි මේක ලබා දිය යුත්තේ. අතුව වයසද තරුණද කියලා කල්පනා කරන එක නෙමෙයි. දයාසිරි පරණත නැහැ. පරණතභාවයක් තියෙන. ඉතින් අපි දැන් අවුරුදු ගාණක් වැඩ කරලා තියෙන මේකත් එක්ක ඉතින් අපි ඉතිහාසයේ දේශපාලනය කරපු විදිහට නෙමෙයි අපි දැන් දේශපාලනය කරන්නේ. ඉතිහාසයේ කල්පනා කරපු දේවල් විදිහට නෙමෙයි අපි ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඒ ආවේගශීලීත්වය යම් ප්‍රමාණයට අඩු වෙලා තියෙනවා. හැබැයි ආවේගශීලී වෙන්න ඕන තමයි ආවේගශීලී වෙලා තියෙනවා. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක ආපු එකක්. 10, මේ වෙලාවේ ජනාධිපතිකම හරි අගමැතිකම හරි ලැබුණොත් ලෑස්තිද අරගෙන රට හදන්න? ඒකට ඉතින් ක්‍රමවේදයක් තියෙනවනේ. ජනාධිපති අගමැති වෙන ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදය මම කියන්නේ ওই ක්‍රමවේදයට අනුව. ක්‍රමවේදයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට දැන් අවුරුදු 52ක්. අවුරුදු 48න් චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති වෙන්නේ. මේ රටේම උදාහරණ තියෙනවා. මම හිතන්නේ ඩල්ලිසේනානායක මැතිතුමත් ඒ වගේ අඩු වයසකින් ආපු කෙනෙක්. ලෝකයේ අද තියෙන ඕනතරම් උදාහරණ අවුරුදු 36 35 අය බාරන් තියෙනවා ජනාධිපතිවරු. ඉතින් මම හිතන්නේ ඒක තමන්ගේ වාසනාව තියෙන ඕන එකක්. දෙක හැකියාව දක්ෂතාවය තියෙන්න ඕනේ. මේ සියල්ලම එකට ගුණ වෙච්ච තත්ත්වයක් තමයි ඇති වෙන්න ඕනේ. තියෙන්න ඕනේවනේ ඔබ කිව්ව මං කියන්නේ දයාසිරිට ඒව තියෙනවද කියලා හෙවි. ඉතින් ඒක ජනතාව තීන්දුව කරන්න ඕනේ. ලිස්සර යනවා වගේ. අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමතුරයක් ගන්නවා. ඒක තීරණය කරන්නේ පක්ෂය. පක්ෂය තීන්දුව කරොත් වගකීමක් ගන්න කියලා ඒක ගන්න පුළුවන්. පක්ෂය තීන්දුව කරොත් ගන්න ඕනේ නැහැ කියලා අපි අවශ්‍ය කරන කාරණා. මෙතන වැදගත් වෙන ඇත්තටම මේ ඇමතිකම් ගන්න එක නෙමෙයි ඇත්තටම මම කිව්වේ ඒකයි. අපිට වැඩ කරන්න අපි සිස්ටම් එකකුත් හදලා තියෙනවා මේකේ. හැම අමාත්‍යවරයෙක් එක්කම රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ හැම අමාත්‍යාංශයකම උපදේශක කමිටුවක් තියෙනවා. උපදේශක කාරක සභාවක්. ඒකෙන් තමයි තීන්දුව ගන්න. ඇමතිවරයාට තනි තීන්දුව ගන්න බෑ ඒක. පාර්ලිමේන්තුව නියෝජන කරන අන්තර්කාලීන ආණ්ඩුවට සහයෝගය දක්වන සියලුම පක්ෂවල නියෝජිතව සියලු දෙනාම මේකට අයිති වෙනවා. හැම අමාත්‍යාංශයකම. ඉතින් ඒක හොඳටම ඇති අපේ අදහස් ටික අරගෙන ගිහිල්ලා වැඩ කරන්න. හැබැයි සුදුසු හොයන්න වෙනවනේ. සුදුසු හොයන්න වෙනවා. ඒක ඉතින් කරන්න අවශ්‍ය දෙයක්. සුදුසු ඉන්නවා. හැම පක්ෂයකම සුදුසු ඉන්නවා. දක්ෂතාව තියෙන අය ඉන්නවා. ඉතින් අය එකතු කරන මම ඒකයි කිව්වේ මේක ඊටාම වැදගත් සම්දිස්ථානයක් රටේ මේ සර්වපාක්ෂික ආණ්ඩුව තුළ වැඩක් කරන්න ඉඩක් නොදුන්න අයට ලොකු අවස්ථාවක් දෙන්න පුළුවන්. මොකද හේතුව සමහර වෙලාවට විපක්ෂය අවුරුදු 5කින් 6කින් එයාව ඉවත් වෙන්න පුළුවන්. නමුත් සමහරවිට දෙමළ ජාතික සන්ධානය වගේ මුස්ලිම් කොංග්‍රසය වගේ ACMC එක වගේ ශබ්බදුන්න මැතිතුමන්ලාගේ මේ ජනතා විමුක්ති පෙරමුණේ වගේ මේ සියලු දෙනාටම වැඩ කරන්න පුළුවන් අයට අපිට ලයිස්ට්ුවක් හදාගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඒක කරන්න තියෙන අවස්ථාවක්. මේ අපි ඔක්කොම වැඩ කරන්නේ මොකටද මේ රට කොහොම හරි මේ වැටිච්ච තැනින් කොහොම හරි ගොඩ ගන්න. ඒක කවුරු හරි හිතනවා නම් පක්ෂයක් තමන්ට විතරයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක ලොකු වැරදීමක්. මේ වෙලාවේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න ආණ්ඩු බලයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ජන බලයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒ නිසා ඊට වැඩිය පක්ෂ කල්පනා කරන්න ඕනේ මේකේ ඉදිරියට යන්න. අපේ ප්‍රශ්න ටික නම් අවසන්. මොකද පෞද්ගලික අදහස පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ට විශ්‍රාම යන වයසක් තියෙන්න ඕනද? ඒක දෙපැත්තක් තියෙනවා. එකක් විශ්‍රාම යතු වයසකුත් තියෙන්න ඕනේ. හැබැයි ලංකාවේත් මේ ආසියානු කරේත් පරණතභාවයේ ඉන්නේ දේශපාලන පරණතභාවයේ ඉන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 60 65 විතර ගියාම. සමහර අය අවුරුදු 70ෙත් හොඳ ජවයකින් වැඩ කරන අය ඉන්නවා. ඉතින් අර අපිට පේන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ජවය නැති හැම වෙලේම බුදිය ගන්න ෆොටෝස් දාන්න එහෙමනේ. මිඩිනේරි බුදිය ගන්න ඒ වගේ කට්ටිය දැක්කම ඉතින් මේ නාකියෝ මොකටද මේක ඇතුලේ තියාගන්න කියලා තමයි බයින්නේ මිනිස්සු. කිරාවෙන් නිදි කිරාවටෙන්. ඉතින් ඒකින්ද
ඒකත් එක තමයි මේ ඇතිලා තියෙන තත්ත්වය ඇතිලා තියෙන එකයි. නැත්තම් ඇත්තටම දැන් ජයජාන්ත මහත්තයා අවුරුදු 71න් ආවේ ජනාධිපති වෙන්න. අවුරුදු 70කින් ජනාධිපති වෙනවා කියන්නේ. ඉතින් වයසකම ජනාධිපති රටේ. හැබැයි ਉਹ අවුරුදු 10ක් විතර තාම සර්වශක්තියෙන් යුක්තව ඔහු කටයුතු කරා. ඉතින් මම හිතන්නේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව. දැන් ඔය පරණත දයාසිරි ජයසේකර දැන් අර සින්දු එහෙම කියන්නේ නැද්ද? සින්දු කියන ඒක මගේ ගායනය, ඒක මගේ වෙනම මගේ ජීවිතේ කොටසක්. ඉතින් පරණතුණයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. විවේකයක් හම්බුනම සින්දුවක් කියනවා. විවේකයක් හම්බුනොත් සින්දු කියනවා. ඒක ඉතින් ඒක මම සන්තෝෂ වෙන්නේත් මගේ ජීවිතයේ ඒක කොටසක්. මොකද්ද මේ දවස්වල ආස සින්දු? මේ ටික නම් සින්දුවක් කියන්න හම්බුනේ නැහැ. එනකොට සින්දුවක් අහන්න ආසයි අපිට. කාලෙකින් ඇහුවේ නැහැ ඔබේ හණේ සින්දුව. කියමුකෝ බලන්න. අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියත. අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියත. හඳ පානේ වැහි අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ආයේ. ඊළඟ ඡන්දේදී කායකද අත් පටලා යන්න? බලමු හොඳටම එකතු කරගන්න පුළුවන් සන්දානෙත් එක්ක. හොඳයි. බොහොම ස්තුතියි එන. බොහොම ස්තුතියි. අපි සමගන්නවා තවත් වැඩසටහනකින් හමු වෙමු. 10 questions.